සම්මා සම්බුදු සරණයි පින්වන්ත හැම දෙනාටම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ ජීවිතය සකස් කරගන්න අපි හැම වෙලේකම උත්සාහ කරන්න ඕනේ. විශේෂයෙන් යම්කිසි ව්‍යසනකාරී තත්ත්වයක් ආපුවාම ඒ ව්‍යසනකාරී තත්ත්වයන් වලදී කොයි විදිහ පිළිවෙතක ඉන්න ඕනද කියන එක ගැන අපි හැමෝම දැනුවත් වෙලා ඉන්න ඕනේ. ඉතින් අපි ඊයේ දවසේදී සාකච්ඡාවට ගත්තේ තමන්ගේ අධ්‍යාත්මික ශක්තිය වර්ධනය කරගන්න. ඒක වර්ධනය වුණා කියලා දැනගන්න තමන් තුළින් උපදවා ගත යුතු තත්ත්වයන් සහ ඉපදුනා කියලා තමන්ට දැනෙන්න ඕන කියලා යම් කිසි වෙනසක්. ඉතින් ඒ වෙනස තමයි උපදින ප්‍රමෝදය. ඒ කියන්නේ ඇත්තටම ජීවිතය සතුටෙන් ගෙවන්නයි හැමදේම කරන්නේ. ඉතින් ගේහ නිස්සිත සෝමනස්සය, නෙක්ඛම්ම නිස්සිත සෝමනස්සය කියලා දෙකක් තියෙනවා. ගේහ නිස්සිත කියලා කියන්නේ අපි පස්කම් සැප ලැබමින් නොයෙකුත් ආකාරයේ ඇහැ කන නාසය දිව ශරීරය පිනවමින් ලබන්නා වූ සතුට. ඒක තාවකාලික ඕලාරික දෙයක්. නෙක්ඛම්ම නිස්සිත සෝමනස්සය කියලා කියන්නේ ඊට වැඩිය ගොඩක් වෙනස්, ඊට වැඩි අත්හැරීම නිසාවෙන් උපදිනා වූ සතුටක්. එතකොට සිල් ආරක්ෂා කිරීමෙන් ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිත්‍යාචාර, මුසාවාද, පිසුනා වාච, පරුසා වාච, සම්ප්‍රප්පලාප, සුරාපානය ආදී විෂම තත්ත්වයන් අතහැරෙනවා. ඒ විෂම තත්ත්වයන් සිද්ධ වෙන්නේ අධිකව තියෙන ආසාවන් නිසාවෙන්. ලෝභ, දේශ හින්දා තමයි ඒ විෂම තත්ත්වයන් නැති වෙන්නේ. ඉතින් ඔය වගේ මූලය පැහැදිලිවම තණ්හාව. ඒ වගේ මූලය පැහැදිලිවම තණ්හාව. ඉතින් අන්න ඒ තණ්හාව අයින් වෙන්න හේතු වෙන හින්දා ඒ උපදින සතුට උපදිනකොට තමන් දන්නවා ඒ සතුට උපදිනවා කියලා. ඒක එක දිගට තමන්ගේ චිත්තාභ්‍යන්තරයේ තියෙනවා පොඩි වෙනසක් අත්දකින්න පුළුවන්. ඒ තමයි වෙනදා තරම් බාහිර ලෝකයේ තියෙන දේවල් වල අවශ්‍යතාවය හිතට දැනෙන්නේ නැහැ. ඒවා තියෙන එක හොඳයි. තියෙන එකේ ප්‍රශ්නයක් නැහැ. දරුවන්ගේ, දෙමව්පියන්ගේ, මුණුපුරන්ගේ, මිනිපිරියන්ගේ, ඒ වගේ ඊළඟට රූපවාහිනියේ, දුරකථනයේ ඒ වගේ අර ඇබ්බැහි වෙලා තියෙන තත්ත්වයන් වලට ඒ තරම්ම ඒවා අවශ්‍යතාවයක් නැහැ. ඒවා භාවිතා කරනවා, පාවිච්චි කරනවා. ඒවා නැතුව බැරි තත්ත්වයකට, නැතුවම බැරි තත්ත්වයකට පත් වෙන්නේ නැහැ. පීඩාකාරී තත්ත්වයන් අඩුයි. ඉතින් ඒක අත්විඳින්න තමන්ගේ තුලින් ඒක තේරුම් ගන්න, ඒක අත්විඳින්න අපිට පුළුවන්කම තියේවි. ලොකු වෙනසක් භුක්ති විඳින්න පුළුවන්කම තියෙනවා. ලොකු වෙනසක් භුක්ති විඳින්න පුළුවන්කම තියෙනවා ජීවිතයේ. ඉතින් ඒක හින්දා ලොකු සැනසීලිදායක තත්යකට එන්න ඕනේ. ඉතින් එහෙම බැලුවොත් අපිට පුළුවන්කම තියේවි ගොඩක් නිවැරදි තත්යකට ජීවිතය සකස් කරගන්න. ඒකින්ද හොඳට අදිෂ්ඨාන කරලා සිල් රකින්න, සිල් රැකලා සති දෙකක් ඇතුළත තමන්ගේ ඇතුලෙන් උපදින සතුට භුක්ති විඳින්න. එතකොට බාහිරට ටිකක් අර බැගෑපත් වෙන ගතිය, හිඟා කකා ජීවත් වෙනවා වගේ අන්‍ය දේවල් නැතුව බැරුව රත් වෙන දැවෙන ගතියේ අඩුවක් වෙලා තමන්ට සහනයක් ඇති වේවි. ඇතුළාන්ත සුවදායක බවක් අත්විඳින්න පුළුවන්කම ලැබේ. හොඳයි. ඒ එක පැත්තක්. ඊළඟට දෙවෙනි කාරණාව තමයි ජීවිතයට අත්‍යවශ්‍යම වෙන දෙවෙනි කාරණාවක් තමයි මේ ඕවා සිද්ධ වෙනකොට බලන්ඩ. ඒකෙන් දැන් මේ සිල් රකින්නකොට සිතේ අමාරු තියාගෙන සිල් රකින්න ගතියක් තියෙන වෙලාවකට ඔය සතුට තිබුණත් ඊට අභිභවා නිකන් හිර කරගෙන වගේ. දැන් සමහර වෙලාවට සමහර අය මතයක් ඉදිරිපත් කරනවා. මොන වගේ මතයක්ද ඉදිරිපත් කරන්නේ? මේ පීඩන දරාගෙන ජීවත් වීම සුදුසු නෑ කියලා. යම් පීඩනයක් දරාගෙන ජීවත් වීම නුසුදුසුයි කියන එකේ තේරුම එයාලා කියනවා ඒකත් එක්ක තමයි අර මේ මානසික රෝගී තත්ත්වයන් එන්නේ. ඒ කියන්නේ සමහර දේවල් ආසාවල් හිර කරගන්න එපා කියලා. ඉතින් ඒක ඇත්ත. ආසාවල් හිර කරගන්න නැතුව නිදහස් කරගන්න. හැබැයි කතාව ඇත්ත. ආසාවල් හරි මොන හරි පීඩනයක් දරාගෙන ඉන්නකොට කොහෙන් හරි පුපුරා යන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් පීඩනය දරාගෙන ඉන්න එපා කියන කාරණාව සම්පූර්ණයෙන් ඇත්ත. පීඩනයක් දරාගෙන ඉන්න එපා කියලා කියන එක සම්පූර්ණයෙන් ඇත්ත. ඒකේ ආය කිසිම කාරණාවක් නැහැ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ පීඩනයක් දරාගෙන ඉන්න නැතුව විසඳා ගන්න යන ක්‍රමවේදය තවත් පීඩනයක් ඇති කරන ක්‍රමවේදයක් නම්
ඒකෙදි අපි අනතුරුදායක තත්වයකටයි පත් වෙන්නේ. එහෙම කියලා කියන්නේ ඇයි? දැන් අපි කෙනෙක්ව නොදැක ඉන්න බැරි හින්දා පීඩනයක් ඇති වෙලා යව දකිනවා. දැක්කහම නිදහස් වෙනවා හිත ඒක ඇත්ත. හැබැයි ඊළඟ දවස වෙනකොට ඒ දැකීමට තියෙන අවශ්‍යතාවය ඊටත් වඩා වැඩි වෙනවා. දැන් නොදැක හිටියොත් ඊටත් වැඩිය ලොකු පීඩනයක් උපදිනවා. ඊට පස්සේ අපි හිතමු එදත් දකිනවා කියලා. එදා දැක්කම ආයසරයක් පීඩනය අඩු වෙනවා. ආයසරයක් නොදැක ඉන්නකොට ආයසරයක් මේ පීඩනය වැඩි වෙනවා. එන්ඩෙන්ඩ මේ පීඩිත තත්ත්වය නොදැක ඉන්නකොට ඇතිවන පීඩිත තත්ත්වය වැඩි වෙනවා. ඒක හින්දාම මොකද වෙන්නේ? මේ උත්තරය නැත්තම් මේ යම් කිසි දෙයක යෙදී අපි පීඩන අයින් කරගන්න ඕනේ කියන විසඳුම සුදුසු විසඳුමක් නෙවෙයි. ඒක එන්ඩෙන්ඩ తాවකාලිකව යටපත් වුණත් එන්ඩෙන්ඩ පීඩනය වැඩි වෙන එකක්. එහෙනම් මූලයක් විසඳුමක් හොයාගන්න ඕනේ. අන්නේ විසඳුම හොයාගන්න එක තමයි අපි මේ කතා කරන්නේ. බලන්න සත්ව ඝාතනයෙන් අයින් වෙලා වාසය කරන්න අවශ්‍ය නම් හිත ඇතුලේ කිසිම සත්වයකට හිංසාවක් පීඩාවක් ඇති නොවන තත්වයකට අපේ හිත පත් කරගන්න පුළුවන් නම් ඒ කියන්නේ ඇති නොවේවා කියලා කියන දැඩි හැඟීමක් අනේ මගේ කය රිදෙනවා නම් මට කොච්චර අපහසුද, මගේ සිත රිදෙනවා නම් මට කොච්චර අපහසුද, මගේ කය රිදෙන්නේ නම් මට කොච්චර අපහසුයක් තියෙනවද, මගේ සිත රිදෙන්නේ නම් මට කොච්චර අපහසුවක් තියෙනවද. අන්න ඒ తত্ত্বය වෙන කිසිම කෙනෙකුටත් ඇති නොවේවා කියලා තමන්ගේ අතුලාන්තයෙන් සියලු සත්වයන් කෙරෙහි මෛත්‍රයක් තියෙනවා නම් ඒ මෛත්‍රිය ප්‍රබල නම් වැරද්දක් වෙන්නේ නැහැ. ප්‍රාණඝාතය නිදහසේ අයින් වෙනවා. ඒ කියන්නේ ඒක සන්තෝෂයෙන් අයින් වෙන්නේ. හැම වෙලේම තියෙන්නේ ප්‍රාණඝාත නැහැ කියලා පීඩනයක් නැහැ. අනුන්ගේ දෙයක් ගත්තොත් අපේ පින්නත්නේ ඒ අනුන්ගේ දේ ගැනීම නිසා ඒ අදාළ කෙනාට ඒ වස්තුව අහිමි වෙන කෙනාට ලොකු මානසික පීඩනයක් ඇති වෙනවා. එතකොට අන්න ඒ මානසික පීඩනය ඇතිවීම වළක්වා ගන්නට අපිට ඇතුළාන්ත උවමනාවක් තියෙනවානේ. කෙනෙකුගේ චිත්ත පීඩාවක් නම් ඇති වෙන්න එපා. කාටවත් තමන්ගේ දෙයක් ආදරය කරන දෙයක් නැති වුණොත් එහෙම කොච්චර දුකක් ඇති වෙනවද කියන හැඟීම අපි ළඟ ප්‍රබලව තියෙනවා නම් හොරකම් කිරීම කියන එක සිද්ධ වෙන්නේ නැහැ. එතකොට මෛත්‍රිය තියෙනවා නම් හොරකම් කරන්න බෑ. අනුන්ගේ දේ ගන්න බෑ. ඊළඟට තමන්ගේ ස්වාමියා භාර්යාව කියන අය. මේක අපි ගමුකෝ මේ මෛත්‍රිය ගැන තියෙන දෙයක් අම්මා තාත්තා ගැන අරමුණු කරගෙන විශේෂයෙන් අම්මෙක් තමන්ගේ එකම දරුවාට තියෙන මිත්‍රත්වය හා සමානව ලෝකෙටම මිත්‍රත්වයක් කියන එක නෙමේ මෛත්‍රියත් එක්ක තියෙන කතාව. එහෙනම් අම්මෙක් තමන්ගේ දරුවාගේ දේ දරුවට පීඩාවක් ඇති වෙන්න හොරකම් කරන්න වැඩ සලසලා දෙයිද? නෑ, එහෙම කරන්නේ නෑ. හරිද? එහෙම කරන්නේ නෑ. ඉතින් අන්න ඒ වගේ මේ ලෝකේ කාගේවත් දෙයක් ගන්න තමන් කැමති වෙන්නේ නෑ. ඒ වගේම තමයි අම්මෙක් කැමති වෙයිද තමන්ගේ දරුවාගේ සහකාරයා හෝ සහකාරිය දුවගේ නැත්නම් තමන්ගේ බෑන හෝ ලේලි කාමයේ වර්ධව හැසිරිලා තමන්ගේ දුවට හෝ පුතාට ඒ බව දැනිලා ඒ විඳින වේදනාව විඳිනවා දකින්න අම්මෙක් කවදාකවත් කැමති නැහැ. අම්මෙක් වගේ ලෝකයේ කෙරෙහිම මෛත්‍රියක් තියෙනවා නම් අම්මෙක්ගේ දරුවෙක් කෙරෙහි තියනා වූ මිත්‍රත්වය වැනි මිත්‍රත්වයක් ලෝකෙම කෙරෙහි තියෙනවා නම් තමන්ගේ ස්වාමියා භාර්යාව ගැනත් එවැනි මිත්‍රත්වයක් තියෙනවා පිටත්. එහෙම එවැනි මිත්‍රත්වයක් තිබේ නම් යම් කිසි කෙනෙක් තුල අන්න එයා ගැන පොඩ්ඩක් හිතලා බලන්න මොකක්ද වෙන්නේ කියලා. ඒ කියන්නේ එතකොට අපිට තේරෙනවා හොඳට මේ මෛත්‍රියේ තියෙන වටිනාකම කාමයේ වර්ධව හැසිරීමේ අවශ්‍යතාවය තියෙන්න පුළුවන්. ඒක අපි දන්න ආකාරයට අසුබය වැනි දේවල් වේදනානුපස්සනාව වැනි දේවල් වර්ධනය කරලා තමයි ඒක නවත්ත ගන්න පුළුවන්කම තියෙන්නේ. නමුත් බය බලන්න මෛත්‍රිය තදින් තියෙනවා නම් අනේ මම මේ වැරද්ද කරොත් මම මේ විදිහට හැසිරුණොත් මට මෙච්චර උදව් කරන අම්මා තාත්තා වගේ ඉන්න මේ අයට මොන තරම් නම්
මොන තරම්නම් පීඩනයක් මොන තරම්නම් වෙහෙසක් මොන තරම්නම් ජීවිත කාලෙම මොන තරම්නම් විඳවීමක් විඳවන්න සිද්ධ වෙයිද කියලා ඒ හැඟීම එනකොට අරක යට වෙලා යනවා. එහෙමනම් මෛත්‍රිය හින්දා තුන්වෙනි සිල්පදය කැඩෙන එක නවතින්න හේතුවක් වෙනවා. මෛත්‍රිය වර්ධනය වෙලා තියෙනවා නම් හොඳට. ඊළඟට බොරු කියන්නේ කවුරු හරි රවට්ටලා එයාගෙන් වාසියක් ගන්න නැත්නම් ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න තමයි බොරු කියන්නේ. එතකොට මේ බොරු කීම පැහැදිලිවම මෛත්‍රිය තියෙන කෙනෙකුට කරන්න බෑ. මොකද දැනගන්නවා මම මේ බොරුව කියන එක කොයි වෙලාවෙ හරි මේ අය දැනගැනීමෙන් අපි තාම ලෙන්ගතු ළඟින් ඉන්න අයව බොරු කියලා රවට්ටන්නේ මොනවා හරි Tamanට වාසියක් වෙන්න මේක දැනගත්තාම ලොකු පීඩාවක් ඇති වෙනවා සහ ඒ අනුන්ව රවටා තමන්ගේ ලාභයක් ගැනීම සඳහා කරන වැඩේදී අනුන්ව රැවටීමට සිත් පහළ වෙන්නේ නැහැ මෛත්‍රිය තියෙන කෙනෙකුට. ඒ මොකද මේ රැවටීමෙන් වෙන්නේ කවදා හරි එයාට චිත්ත පීඩාවක් ඇති වෙන එක. අන් කිසි සිතක පීඩාවක් ඇති වෙනවට මෛත්‍රිය තියෙන කෙනා මිත්‍රත්වය තියෙන කෙනා කැමති නැහැ සිතක හෝ කයක. ඒ මොකද මිත්‍රත්වය තුළ කරුණාව මුදිතාව මේ ඔක්කොමත් අඩංගු වෙලා තියෙනවා. ඒක හින්දාම මේ මිත්‍රත්වය ප්‍රබල වෙනකොට මේ එකක්වත් කැමති වෙන්නේ නැහැ. විශේෂයෙන්ම කායික පීඩා මානසික පීඩා ඇති වෙනවට කැමති වෙන්නේ නැහැ. ඒ හින්දා කෙනෙක්ව බොරු කියලා රැවටීමේ අදහසක් මේ මිත්‍රත්වය පරිපූර්ණ කෙනෙකුට කොහොමත්ම නැහැ. ඊළඟ කාරණාව මොකක්ද කියලා බලන්න. ඊළඟ කාරණාව වෙන්නේ තමන් සුරාපානය කළොත් මගේ ළඟ ඉන්න අයට කරදරයි මට කරදරයි ඒක වෙනම කාරණාවක්. නමුත් මගේ දරුවෝ මගේ වළංගුතාවයෙන් අයින් වෙනවා. එතකොට එයාලට ලොකු හානියක් වෙනවා. මගේ මානසිකත්වය පිරිහෙනකොට මට නිවැරදි තීරණ ගන්න බැරි වෙනවා. එතකොටත් මගේ ආශ්‍රයේ ඉන්න අයට හානියක් වෙනවා. මාව ආදර්ශයට ගනිමින් බොහෝ දෙනෙක් අපාගාමී වෙනවා. ඒ වගේ තමන්ගේ ජීවිතය මට හැකි පමණින් අන් අයට මඟ පෙන්වීමක් සිද්ධ කරන්න ඕන මෛත්‍රිය තියෙන අය එහෙම උත්සාහ කරනවා. ඒ කිසි දෙයක් කරගන්න බැරි වෙනවා. මම ගැන තියෙන පිළිගැනීම නැති වෙනවා. මං ගැන තියෙන කීර්තියක් තියෙනවා නම් ප්‍රශංසාවක් තියෙනවා නම් සමාජය තුළ මං පෞරුෂයක් නැති කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් එවැනි තත්යකට පත් වෙමින් තියෙන මගේ මේ ජීවිතය මම හසුරුවා ගන්න ඕනේ අන් අය වෙනුවෙන් කියලා මෛත්‍රිය තියෙන කෙනා කොහොමත්ම සුරාපානයේ පැත්තට යන්නේ නැහැ. ඒ වගේම තමයි පරස වචන කියන්නේ නැහැ. මොකද පරස වචන වලින් අනිත් අයව රිදෙන්න නේද කොහොමත්ම. කේලම් කියන්නේ නැහැ. මොකද කේලම් කිව්වොත් අනිත් අය බින්දෙන හින්දා. ඒතර මෛත්‍රිය තියෙන අය පරස වචන කියන්නේ නැහැ නෙවෙයි ඊට වැඩි එහා ගිය දෙයක් කරනවා. ඒ තමයි ප්‍රිය වචනම පාවිච්චි කරනවා. මන වඩන වචන අයියේ අක්කේ නංගියේ මල්ලියේ කොච්චර දෙයක්ද මෙහෙම කරපු එක අනේ කියලා ලස්සන කතාවක් එයාගේ තියෙනවා. අන් අයට හිත සතුටු වෙන ආකාරයේ කතාවක් තියෙනවා. පරස වචන වෙනුවට ඊට එහා ගිය ප්‍රබල කුසලයක් එයා තුළ වර්ධනය වෙනවා මෛත්‍රිය නිසාවෙන්. කේලම් කියන එක වෙනුවටත් එහෙමයි. කේලම් කියලා බිඳවන්නේ නැහැ. අම්මා තමන්ගේ දරුවන්ව කේලම් කියලා බිඳවන්නේ නැහැ. නියම මව් කෙනෙක් ළඟ තියෙන මිත්‍රත්වයක් තියෙනවා නම්. එතකොට එයාලා බිඳිලා ඉන්නවනම් සමගි කරවලා අම්මා කෙනෙක් පුදුමාකාර විදිහට සතුට වෙනවා. බිඳිලා ඉන්නවනම් සමගි කරවලා සතුට වෙනවා. ඉතින් අන්න ඒ සමගිය වර්ධනය කරන්න තමයි හැම වෙලේම අපි උත්සාහ ගත යුතුව තියෙන්නේ. ඒ සමගිය වර්ධනය කරන්න. ඉතින් ඒ මෛත්‍රිය තියෙන අය මොකද කරන්නේ? බිඳිච්ච අයව සමගි කරවලා සතුට වෙනවා විතරක් නෙවෙයි සමගි වෙච්ච අයගේ සමගිය තහවුරු කරලා සතුට වෙනවා. බිඳිච්ච අයව සමගි කරවලා සතුට වෙනවා පමණක් නෙවෙයි ඒ සමගි වෙච්ච අයගේ සමගිය තහවුරු කරලා සතුට වෙනවා. ඒ විතරක් නෙවෙයි ඉන් එහාටත් තව අපි කල්පනා කරලා බලන්න ඕනේ කොයි විදිහකින් හරි මේ ඇතුලාන්තයෙන් ඇතිවෙන වෙනස තේරුම් ගන්න. හිස් වචන කියන්නකෝ. හිස් වචන කියන්නේ ඔහේ කිසිම තේරුමක් නැතුව අල්ලාප සල්ලාපේදිලා වැඩක් නැති කතා කර කර ඉන්න එක.
හැබැයි ඒවා තේරුමක් නැති වෙන්න ඕනේ. හිස් වචන කියන ඒ වගේ ගැලවෙන්න අපේ චේතනාව නිවැරදි වෙන්න ඕනේ. අපි හිතමු කෙනෙක්ව යහමගට ගන්න මට යාව හිතවත් කරගන්න ඕන වෙලා තියෙනවා කියලා. මම දන්නවා මෙයාව හිතවත් වුණොත් මට ගොඩාක් හිතවත් වුණොත් එයාව අපිට යහමගට ගන්නට පුළුවන්කම තියෙනවා කියලා මම දන්නවා. අන්න එහෙම දැනගෙන මම මොකද කරන්නේ? ඒ තැනැත්තාව යහමගට ගන්න ලොකු උත්සාහයක් ගන්නවා. එතකොට එහෙම වුණහම යහමගට ගන්න ලොකු උත්සාහයක් ගන්නවා. එහෙම වුණහම මම කෙලෙස් වැඩි වෙන ආකාරයේ කතා කෙලෙස් වැඩි වෙනවා. ඔය සම්ප්‍රප්පලාප කියන ඒවායින් වෙන්නේ කෙලෙස් ධර්මයන් වැඩි වෙන ඒවා. කෙනෙක්ගේ හිතක කෙලෙස් වැඩි වුණාම ඒ තැනත්තාට අපහසුයි ජීවත් වෙන්න. ඒකින්ද සම්ප්‍රප්පලාපා කීමෙන් යෙදෙන්නේ නැහැ. හැබැයි චේතනාව තියෙනවා නම් හිස්ව කාලය ගත කරන්න නෙවෙයි. මේ තැනත්තාව හිතවත් කරගන්න මං එයාගේ නොයෙකුත් විස්තර ආගිය තොරතුරු ආදිය කතා කරන්න ඕන කියලා. එතකොට අපේ ළඟ තියෙනවා ඒකට කාරණාවක්. මම මේ කතා කරන්නේ මෙන්න මේක හින්දා කියලා. අන්න ඒක අපි දැනගෙන කටයුතු කරගන්න ඕනේ. ඒක දැනගෙනයි අපි කටයුතු කරන්න ඕනේ. නැත්නම් අපිට මේ කාරණාව සාර්ථක වෙන්නේ නැහැ. හොඳයි. ඔය විදිහට අපි අතින් සිද්ධ වෙන කායික සහ මානසික වැරදි බොහෝමයක් සිද්ධ වෙන එක නවතින්න හේතුවක් වෙනවා මේ මෛත්‍රිය කියන එක. කායික මානසික වැරදි බොහෝමයක් සිද්ධ වෙන එක නවතින්න විශාල හේතුවක් වෙනවා මේ තියෙන තත්ත්වයන් මේ මෛත්‍රිය කියන එක. එහෙමනම් ඔය අපිට අර වැරදි කරලා ඇතිවෙන යම් කිසි සතුටක් තියෙනවද? ඒ සතුට අභිභවා සතුටක් ඇතිවෙන බව, භුක්ති විඳින්න පුළුවන් බව, උපදවා ගන්න පුළුවන් බව සීලය ආරක්ෂා කරලා. ඒ කියන්නේ වැරදි නොකරලා සීලය ආරක්ෂා කරලා එවැනි සතුටක් භුක්ති විඳින්න පුළුවන් බව තේරෙනවා යම් කිසි කෙනෙකුට තමන්ගේ පැත්තෙන්. එතකොට ඊට වැඩිය එහා ගිය දෙයක් මේ මානසික තත්ත්වය එවැනි සීලයක් කැඩෙන සිතුවිල්ලක්වත් උපදින්නේ නැති වෙන්න මානසිකත්වය තව වර්ධනය කර ගැනීමෙන් අපිට සිත එකඟ කරගන්න පුළුවන්කමකුත් තියෙනවා. ඒකාග්‍ර සිතකින් යම් කරන ප්‍රාර්ථනාවක් තියෙනවා නම් ඒක හරීම ප්‍රබලයි. අනිත් එක අන්න ඔය කූටදත්ත සූත්‍රය අපි ඊයේ සාකච්ඡා කරා. යම් කිසි කෙනෙක් සංඝාවාසයක් හදලා පූජා කරනවා නම් ඊටත් වැඩිය පිනක් මේ ප්‍රාණඝාත ආදී දුස්සීල ස්වභාවයෙන් අත මිදලා සිල්වන්ත වුණාම ඊටත් වැඩිය පිනක් සිද්ධ වෙන බව. ඒ සූත්‍රයේම තියෙනවා යම් කිසි කෙනෙක් මල් සුවඳක් ආග්‍රහණය කරන මොහොතක මෛත්‍රිය වඩනවා නම් ඒක ඊටත් වැඩිය ආනිසංසයක් ඊටත් වැඩිය පිනක් සිද්ධ වෙනවා කියලා. එහෙනම් අපිට ඔන්න දැනගන්න පුළුවන්කම තියෙනවා බොහෝ පින් රැස් වෙන දෙයක් මේ මෛත්‍රිය කියලා කියන්නේ. සුවසේ නිදා ගන්න පුළුවන්, සුවසේ අවදි වෙන්න පුළුවන්, නපුරු හීන පෙනෙන්නේ නැහැ, මිනිසුන් ප්‍රිය වෙනවා, දෙවියන් ප්‍රිය වෙනවා, තවත් නොයෙකුත් අනතුරු ආදියෙන් වළකිනවා. ඊළඟට අන්තිමට මැරෙනකොට මුලා වෙන්නේ නැතුව මැරෙන්න පුළුවන්කම තියෙනවා. හිතන්නකො පොඩ්ඩක් හැම වෙලේම හැම කෙනෙක් ගැනම තමන්ගේ දරුවෙක් දකින්නකොට සතුටක් උපදින්නේ දරුවෙක් දකින්නකොට අනේ මේ කෙනා කොච්චර හොඳද? අනේ මේ තැනැත්තා කොයිතරම්නම් හොඳද කියලා නැත්තම් අනේ මේ තැනැත්තාට යහපතක්ම වේවා කියලා නම් කටයුතු සම්පාදනය කරගන්නේ අන්න ඒ වගේ ලස්සන හිතක් එක්ක හැම වෙලේම ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවනේ. අනේ කොච්චර හොඳද කියලා. අන්න ඒ දකින තැන පින්නත් මේ දකින කෙනා තමන්ගේ අයියා වගේ නම් දැනෙන්නේ, මල්ලි වගේ නම් දැනෙන්නේ, අක්කා වගේ නම් දැනෙන්නේ, නංගි වගේ නම් දැනෙන්නේ, අම්මා වගේ නම් දැනෙන්නේ, තාත්තා වගේ නම් දැනෙන්නේ. ඒ වගේ කෙනෙක් කියලා හිතන්න පුළුවන්කම තියෙනවා නම් මේත් කාගේ හරි අම්මෙක්, මේත් කාගේ හරි අයියෙක්, මේත් කාගේ හරි නංගියෙක්, මේත් කාගේ හරි මල්ලියෙක්, මේත් කාගේ හරි අයියෙක්, අක්කෙක්, තාත්තෙක් කියලා ඒ වගේ හිතලා හැමෝටම තියෙන එකම දේවල් නේ. හැම අම්මා කෙනෙක්ම මොනතරම්නම්
මානසිකව තමන්ගේ දරුවන් කෙරෙහි දුක් විඳිනවාද අනේ මේ අම්මට මට කළ හැකි යමක් තියෙනවා නම් කරන්නට ඕනේ හිතනම් රිද්දන්න හොඳ නෑ කියලා හොඳ අදහස් ඇති කරගන්න ඕන නම් පුළුවන්නේ. ඒ වගේ ජීවත් වෙන්න පුළුවන් නම් හැම කෙනෙක් කෙරෙහිම උපරිම යහපත සිද්ධ කරලා දෙන්න ඕනේ කියලා. හැම කෙනෙක් කෙරෙහිම උපරිම යහපත සිද්ධ කරලා දෙන්න ඕනේ කියලා යම් විදිහකින් තීරණයක් ගන්න තමන්ට පුළුවන්කම තියේ නම් අන්න එතනදී අපිට ඊ타මත්ම විශාල අභියෝගයකට මුහුණ දෙන්න පුළුවන්කම තියෙනවා. ඒ තමයි තරහ කියන දරුණු ක්‍රූර ඡණ්ඩ රෞද්‍ර ගෝර මේ පීඩාකාරී අධ්‍යාත්මික ශක්තිය උපදවා ගන්නට අධික බාධාවක් වෙන ව්‍යාපාදය තරහ ක්‍රෝධය වෛරය ආදි වශයෙන් තියෙන මේ මහා බලගතු අකුසලය යට කරගෙන ජීවත් වෙන්න හැකියාවක් ලැබෙනවා. ඒකත් එක්ක අති විශාල ප්‍රීතියක් උපදිනවා. මේ ප්‍රීතියම කය සංසිඳෙන්න සිත සංසිඳෙන්න හේතුවක් වෙනවා. කය සංසිඳෙන්න හිත සංසිඳෙන්න හේතුවක් වෙනවා. මොකක්ද මේ කය සංසිඳෙනවා හිත සංසිඳෙනවා කියලා කියන්නේ? කායික වශයෙන් අපි හැම වෙලේම ඉන්න පීඩාකාරී තත්ත්වය අපේ කය හැම වෙලේම ඉල්ලනවා එක එක ඒවා. කියන්නේ අර පැත්තට හැරෙන්න මේ පැත්තට හැරෙන්න සීතල ලබා දෙන්න උෂ්ණ ලබා දෙන්න ආහාර ලබා දෙන්න වතුර ලබා දෙන්න ඊළඟට නිදි කරවන්න මේ වගේ ඉරියව් වෙනස් කරන්න කසන්න නලියන්න කිය කරන ඉල්ලීම් තියෙනවා. බරපතල ඉල්ලීම් මේවා. ඒ ඉල්ලීම් ඒ වෙලාවෙම සිද්ධ කරන්න ඕනේ. නැත්තම් එහෙම හරියට වේදනාකාරී තත්ත්වයක් ඇති වෙනවා. ඉතින් අපි හැම වෙලේම මේ ඉල්ලීම් සිද්ධ කරමින් ඉන්නේ. අන්න ඒ ඉල්ලන ගතිය නැති වෙලා යනවා. ශරීරය සුවදායක තත්ත්වයකටපත් වෙලා. ඉල්ලන ගතිය නෑ. ශරීරය ඔහේ තිබ්බාවේ මනෝ අරමුණක හිත රැඳිලා තියෙනවා. ඒකත් එක්ක ශරීරයෙන් එන බාධාවල් කිසි දෙයක් නැතුව අපිට කටයුතු කරගන්නට පුළුවන්කම ලැබෙනවා. ශරීරයෙන් එන බාධාවල් කිසිවක් නැහැ. රිදෙන තැන් දැන් භාවනාවක් එහෙම කරන් ඉඳගත්තාම පුදුමාකාර කයේ නලියෑම් හිරිවැටීම් කැසීම් රිදීම් බාධාවල් බොහොම ඇතිනේ. ඉතින් භාවනා කරනවා කියලා ඉඳගත්තට කසනවා නලියනවා හැරෙනවා වතුර බොනවා එකේ නිින්ද යනවා නොඒකුත් දේවල්. ඒ කිසිවක් නැතුව කය සැහැල්ලුවෙන් සංසිඳිලා සුවදායක තත්ත්වයකට පත් වෙලා විවේකයක් ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි හිත හැම තැනම දුවනවා. හැම තැනම දුවන හිත එහෙම දුවන්නේ නැති තත්ත්වයකට නවතිනවා. හිත එක එකව ඉල්ලනවා. එතකොට මේ මෛත්‍රිය වර්ධනය කරනකොට ටික හිත එක ඒවා ඉල්ලන එක නැවතිලා මෛත්‍රී සිතේම හිත ලෝකයේම කෙරෙහි තියෙන මෛත්‍රී සහගත සිතක පහස ලබන්නට හැකියාව ලැබෙනවා. හරි. ඉතින් එහෙම තත්ත්වයක් උදා කර ගන්නට අපිට පුළුවන්කම තියෙන බව තේරුම් ගන්න ඕනේ. එතකොට ඊළඟට අපේ ජීවිතයේ අපි හිතවත්කම් අහිතවත්කම් මැදිහත්කම් වෛරීකම් කියලා මේ ලෝකේ ඉන්න මිනිස්සු කොටස් ගානකට බෙදලා තියෙන්නේ හිතෙන්. මේ තමයි මගේ හිතවත්මය, මේ තමයි මගේ අහිතවත්මය, මේ තමයි මගේ මැදිහත් අය සහ මේ තමයි මගේ වෛරී අය කියලා මේ මනුස්ස ශරීර කොටස් ගානකට බෙදලා. ಜಾති වශයෙන්, ආගම් වශයෙන්, කුල වශයෙන්, තමන්ට උදව් කරපු අය වශයෙන්, උදව් නොකරපු අය වශයෙන් ඒ ප්‍රමාණයට බෙදලා තියෙනවා. මේ ඔක්කොටම කියනවා සීමාවන් කියලා. මේ සීමාවන් කැඩෙනවා. මෛත්‍රිය වර්ධනය කරගෙන යන කෙනෙකුට සීමාවල් කැඩෙනවා. ඒ කියන්නේ හිතවත් අහිතවත් වෛරී මැදිහත් කියලා වෙන් කරලා තිබ්බ ගොඩවල් ටික නැතිව යනවා. ඔක්කොම එක ගානට එනවා. ඒක අපිට හරීම පහසුවක්. මොකද ભેද කරන්න දෙයක් නැහැ චිත්තඅභ්‍යන්තරයෙන්. හැබැයි මෙහෙම එකක් තියෙනවා. තමන්ට වැඩියෙන් සලකන කෙනෙක් ඉන්නවනම් නිවැරදි දෙයට කල්යාණ මිත්‍රයන් විදිහට එයාට වැඩියෙන් සලකනවා. ඒ වැඩියෙන් සලකන්නේ වැඩි හිතවත්කමක් අනිත් අයට අහිතවත්කමක් ඇති කරගෙන නෙවෙයි කෘතගුණ දැක්වීම කියන සිතුවිල්ලෙන්. මෙහෙම කරන අයට අපි මේ විදිහට කරන්න ඕනේ. දැන්
යම් පිරිසක් ඉන්නවා ශාසනයට හානි කරනවා, යම් පිරිසක් ඉන්නවා ශාසනයට ගොඩාක් උදව් කරනවා. එතකොට භික්ෂුන් වහන්සේ ළඟ අනාත්ම සංඥාව, මෛත්‍රිය වැනි දෙයක් වර්ධනය කරගෙන ධාතු මනසිකාර ආදී මනසිකාර වඩන කෙනාට මේ දෙගොල්ලම ගැන එකම හැඟීම තියෙනවා. එකම හැඟීම තියෙන්නේ මේ හැම කෙනෙක්ම වැඩ කරන්නේ ඒ අයට ලැබිච්ච අතීත දැනුම අනුව උපදින සිතුවිලි නිසාවෙන් කියලා තියෙනවා ප්‍රබල හැඟීමක්. හරිද? එතකොට අන්න ඒ හින්දා ඒවා යාලට අදාළ නෑ. ඒ හින්දා ඔක්කොම ගැන තියෙන එකම හැඟීම. හැබැයි මේ අය ශාසනික වශයෙන් යහපත් දේවල් කරනවා අය ඒ අය කලකිරීමක් ඇතිවෙන්නට පුළුවන්ය. ඒ නිසාවෙන් ඒ අයට අපි වැඩි අනුග්‍රහයක් දක්වන්න ඕන. මොකද ශාසනයේ පැවැත්ම සියලු දෙනාගේ යහපතට හේතු වෙනවා. ඒක නිසා මේ ශාසනයේ පැවැත්මට උර දෙන යමෙක් ඉන්නවාද නැත්නම් වැඩියෙන් මට උදව්පකාර කරන මේ යහපත් දෙයට උදව්පකාරන කෙනෙක් ඉන්නවද අන්න එයාට මම යමක් වැඩියෙන් කරන්න ඕනේ. ඉතින් නිවසේදීත් අපි එහෙම තමයි කටයුතු කරන්න ඕනේ. මේ මම මේ කතා කරේ ශාසනික පැත්තෙන් තමන්ගේ ලෞකිකත්වයට හරි යහපත් දෙයට වැඩියෙන් උදව් කරන කවුරු හරි ඉන්නවනම් අයහපත් දෙයට නෙමෙයි පින්වත්නි යහපත් දෙයට වැඩියෙන් උදව් කරන කවුරු හරි ඉන්නවනම් අන්න ඒ තැනැත්තන්ට අපි වැඩියෙන් උදව් කිරීම අර සීමාවලට වැටීම නෙවෙයි ඒක කෘතගුණ දැක්වීමේ චේතනාව වෙන්න ඕනේ. මේ විදිහට අපි ක්‍රමානුකූලව මෛත්‍රී හැඟීම වර්ධනය කරගත්තොත් අපේ තුල හැම වෙලෙම සන්තෝෂයෙන් ඉන්නව විතරක් නෙවෙයි භාවනා ඉරියව්වේ හිත කොහෙටවත් විසිරෙන්නේ නැතුව ලොකු ඒකාග්‍රතාවයකින් කටයුතු කරන්න පුළුවන්කමක් තියෙනවා. භාවනාවකදී අන්න ඒ ඒකාග්‍රතාවය මේ කය සංසිඳවලා සිත සංසිඳවලා එකම අරමුණක හිත රඳවලා තියන්න දක්ෂ වෙනවා. අන්න එතකොට තමයි අපිට අධික විශාල ප්‍රීතියක් ඇති වෙන්නේ. ප්‍රීතිය සම්පූර්ණ වෙන්න කලින් ඇති වෙලා තිබෙ ප්‍රමෝදය පැහැදිලි ප්‍රීතියක් බවට පත් වෙනවා. හිත මොකුත් ඉල්ලන්නේ නැති තත්යකට පත් වෙනකොට පුදුම සුවයක් තියෙනවා. අතුලාන්තයෙන් එන ඒ සුවය අත්විඳින්න පුළුවන්කම තියෙනවා. ඉතින් අන්න ඒ විදිහට චිත්ත අභ්‍යන්තරගතව මෙවැනි හැඟීම් උපදවා ගැනීම විශාල ආධ්‍යාත්මික ශක්තියක් උපදවා ගැනීමක්. හරි. ඉතින් අන්න ඒක උපදවා ගන්න දැන් කොහොමද මේක කරන්නේ කියන එක ගැන සාකච්ඡා කරගන්න ඕනේ. අපි කතා කරලා තියෙනවා බොහෝ වශයෙන්. නමුත් මේ දිනවලට ගැලපෙන දැන් ඔය විදිහට චිත්ත ඒකාග්‍රතාවයක් ඇති කරගෙන ඒ ඒකාග්‍ර හිත භාවිතා කරගෙන අපි කර්ණීයමෙත් සූත්‍රය පැහැදිලිව මෛත්‍රිය වඩන්න තියෙන සූත්‍රයක් නේ කර්ණීයමෙත් සූත්‍රය කියලා කියන්නේ මෛත්‍රිය මූලික කරගෙන නිවන් දැකීම සඳහා භාවිතා කළ හැකි ක්‍රම පාවිච්චි කරපු සූත්‍ර ධර්මයක්. ඒ සූත්‍ර ධර්මය කාරණා සහිතව දැනගෙන නැත්නම් රතන සූත්‍රය කාරණා සහිතව දැනගෙන පිරිත් පොතේ තියෙන සූත්‍ර ධර්ම වල තේරුම් දැනගෙන මේ වගේ පිළිවෙතක ඉඳලා තේරුම් දැනගෙන වාරයක් දෙවාරයක් තුන් වාරයක් තමන් තනියම තේරුමත් දැනගෙන සජ්ජායනා කරනවා. එහෙම තේරුම දැනගෙන සජ්ජායනා කරනකොට තමන්ගේ సంతානය මේ කාරණාවට සූදානම් වෙනවා. හරි. මේ කාරණාවට සූදානම් වෙනවා කියලා කියන්නේ මෛත්‍රිය වඩන්න ලෑස්ති වෙනවා. තමන්ගේ సంతානය මෛත්‍රිය වඩන්න ලෑස්ති වෙනවා. ඉතින් ඒ මෛත්‍රිය වැඩිමත් එක්ක මේ මෛත්‍රී සිතුවිලිත් එක්ක මේ වගේ සූත්‍රයක් සජ්ජායනා කරනකොට ඒ කියන්නේ සක්කෝ උජුච සූජුච සෝචෝ චස්ස මුදු අනතිමානී සන්තුස්ස කෝච සුබරෝච ඔය විදිහට අපි මෛත්‍රී සහගත සිතුවිලි උපදවාගෙන කටයුතු කරන්න හැම මොහොතකම අවශ්‍ය කරන වැඩපිළිවෙල අපේ තුලින් අරගෙන යන්න ඕනේ. ඒකත් එක්ක ඒ ගුණාංගයන් එතකොට අර කැමැත්ත ඉපදිලා තියෙනකොට එක සැරයක් දෙසරයක් හරි මේ පැත්තට නැඹුරු වෙනවා. ඒ නැඹුරු වීමත් එක්ක අපිට ඒවා සිද්ධ කරනකොට තමන්ගේ තුලින් ප්‍රාණඝාත ආදී කිසි දෙයකට හිත යන්නේ නැහැ. අමුතුම මෙහෙයුමක් තමන්ගේ අතුලාන්තයෙන් ක්‍රියාත්මක වෙනවා. අමුතුම මෙහෙයුමක් ක්‍රියාත්මක වෙනවා. අන්න ඒ වගේ දෙයක් එක්ක තමන්ගේ චිත්තාභ්‍යන්තරගතව තියෙන ගුණයනුත් එක්ක
යම් කිසි විදිහකින් අපිට සජ්ජායනාව සිද්ධ කරන්න පුළුවන් නම් මේ රට ගැනම හිතලා ගුණාත්මක භාවයෙන් යුක්තව සජ්ජායනාව සිද්ධ කරන්න පුළුවන් පින්නත්නේ අන්න ඒ අයට ලොකු ලාභයක් ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. ඒක තමයි අපේ පැත්තෙන් අපි සම්පාදනය කරගත යුතු තත්ත්වය. ඒක තමයි අපේ පැත්තෙන් අපි සම්පාදනය කරගත යුතු තත්ත්වය. ඒ මොකද අපි දවසකට එක් වතාවක්වත් හරියට පිරිතක් සජ්ජායනා කරන්න නැත්තම් සූත්‍ර ධර්මයක් සජ්ජායනා කරන්න තේරුම සහිතව සීලවන්තව ගුණවන්තව ඉඳගෙන. දැන් මෛත්‍රිය වඩපු කෙනා ගුණවන්ත කෙනෙක්, එයාගේ ගුණවන්තකම ලෝකෙට තේරෙනවා. ඊ타ත්ම ප්‍රබලව තමන්ගේ මෛත්‍රිය සංවර්ධනය කර ගත්තොත් තමන්ගේ පැත්තෙන් ඒ ගුණවන්තකම ලෝකෙටම තේරෙන්න පටන් ගන්නවා. හරි? ඒක තේරෙන්නේ තමන් ආශ්‍රය කරන අයටයි. ඒ ආශ්‍රය කරන අයට ඒ ගුණවන්තකම වැටහෙනවා. ඒ ගුණවන්තකමත් එක්ක තමන්ගේ ජීවිතය තුළ ඊටාම සාර්ථක තත්යකට පත්වෙන්න හැකියාවන් ලැබෙනවා. ඉතින් ඒක තමයි ඒ අන් අය වෙනුවෙන් කළ හැකිව තියෙන ඊ타ත්ම ඉහළම සත්කාරය. අන්න ඒක. එහෙම ආධ්‍යාත්මික ශක්තියක් තමන්ගේ පැත්තෙන් වර්ධනය කර ගැනීම තමයි කළ යුතුම දේ. ඒක කෙරෙනකොට ඒක කෙරෙනවා කියලා තමන්ට දැනෙනවා. මහා පුදුමාකාර වෙනසක් තමන්ගේ පැත්තෙන් අත්දකින්න පුළුවන්කම තියෙනවා. විශේෂයෙන්ම ක්‍රියාවන් වලදී ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිත්‍යාචාර, මුසාවාද විශේෂයෙන් ක්‍රියාවන් කියලා කියනකොට ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිත්‍යාචාර වලින් ගොඩාක් අත මිදෙනවා. ඒ වගේම වචන කියලා කියනකොට මුසාවාද, පරුස වචන, කේලම් සහ හිස් වචන වලින් තමන් අත මිදලා නිදහසේ අත මිදලා බව. ඒ කියන්නේ මේ හිර කරගෙන, තද කරගෙන තියෙන එකක් නෙවෙයි, නිදහසේ අත මිදලා තියෙන බව තමන්ට වැටහෙන්න පටන් ගන්නවා. ඉතින් තමන්ගේ පැත්තෙන් මේ තියෙන වෙනස අත්දකින්න මෛත්‍රී භාවනාවක් විදිහට කරන්න ඕන මෛත්‍රිය. නැත්තම් මෛත්‍රිය වැඩෙන්නේ නැහැ. ඉතින් මෛත්‍රී භාවනාවක් විදිහට සිද්ධ කරන්න අපි ගුරුවරයෙක්ගෙන් අසා දැනගන්න ඕනේ. දැනගෙන මේ මෛත්‍රිය පැහැදිලිවම වර්ධනය කරගන්න අවශ්‍ය කරන වැඩපිළිවෙලක් සකස් කරගන්න ඕනේ. සකස් කරගෙන කොයි විදිහකින් හරි ඒ මෛත්‍රී සහගත සිතුවිලි අපේ පැත්තෙන් උපදවා ගන්න ඕනේ. එහෙම මෛත්‍රී භාවනාව ගැන කරුණු හෙව්වොත් හොයාගන්න පුළුවන්. අපි ජයමග වැඩසටහනේ මෛත්‍රී භාවනාව පිළිබඳව කතා කරලා තියෙනවා. නමුත් නැවත අපිට සාකච්ඡා කරන්න පුළුවන් කොහොමද මේක වර්ධනය කරන්න කියලා කාරණා සහිතව. ඉතින් එහෙම අපිට හැකියාවක් තියෙනවා. මම හිතන්නේ අපිට ලැබිලා තියෙන මහා නර්ග වස්තුන් අතර මේ භාවනාව කියන එක කොච්චර වටිනවද කියලා ඒක අපිට ලැබිච්ච උරුමයක්. ඉතින් අපි කෙටියෙන් හෙට දවසේ සාකච්ඡා කරමු මෛත්‍රී භාවනාව වඩන්නේ කොහොමද කියලා. මොකද එක ළඟම මේ කාරණා ටික ඉවර වෙන්න ඕනේ හින්දා අපි හෙට දවසේ අපේ උරුමය අපිට ලැබිච්ච මහා උරුමයක් විදිහට සලකමින් මෛත්‍රී භාවනාව වර්ධනය කරන ආකාරය කෙටියෙන්, ගොඩාක් විස්තර සහිතව නෙවෙයි, එක ධර්ම දේශනාවකදී සඳහන් කරන විදිහට. මොකද දීර්ඝ වශයෙන් අපි කතා කරලා තියෙනවා, නැවත මතක් කළ යුතුව තියෙනවා. මොකද මේ වෙලාවේ අපි මේ මෛත්‍රිය වර්ධනය කර ගන්නම ඕනේ. එහෙම වුණොත් තමයි අපිට පුළුවන්කම තියෙන්නේ මේ දේවල් සම්පාදනය කරගන්න. කොයි විදිහකින් හරි ජීවිතේ නිවැරදි කරගන්න ඕනේ, ලස්සන ජීවිතයක් ඇති කරගන්න ඕනේ කියලා තමයි අපි හැමදාමත් කියන්නේ. ඊ타ත්ම ප්‍රබලව අපේ ජීවිතය නිවැරදි කරගන්න ලොකු උත්සාහයක් ගන්න ඕනේ. ඉතින් ඒකින්දම කොයි විදිහකින් හරි අපේ වැඩ කටයුතු ටික සම්පාදනය කරගන්න මොකක්ද අධ්‍යාත්මිකව තමන් ඉහළ මානසිකත්වයක් තියෙන කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. ආධ්‍යාත්මිකව තමන් ඉහළ මානසිකත්වයක් තියෙන කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. ඉතින් ඒක තමයි අපි කොයි විදිහකින් හරි නිවැරදි විය යුතු තත්ත්වය. අන්න ඒ නිවැරදි විය යුතු තත්ත්වයන් තමන්ගේ පැත්තෙන්
ඊ타මත්ම සලකලා බලලා ඊ타මත්ම හොඳින් කොයි විදිහකින් හරි ඊ타මත්ම ගැඹුරු ඊ타මත්ම සියුම්ව තමන්ගේ ක්‍රියාකාරීත්වයන් දිහා බලලා ඒ ක්‍රියාකාරීත්වයන් ධර්මානුකූල විග්‍රහයකට නතුකරන්න ධර්මානුකූල විග්‍රහය කියලා කියන්නේ ධර්මයත් එක්ක සංසන්දනය කරන්න මගේ ක්‍රියාවන් මගේ වචන මගේ සිතුවිලි ධර්මයට අනුකූලද කියලා තමන්ගේ උපකරණය කියලා මම හැමදාම කියන්නේ තමන්ගේ උපකරණය නිවැරදිව ක්‍රියාත්මක වෙන උපකරණයක් බවට පත් කරගන්න. නිවැරදිව ක්‍රියාත්මක වෙන උපකරණයක් බවට පත් කර ගැනීම අපි හොඳින්ම තේරුම් ගත යුතුම කාරණාවක්. එතකොට එහෙම වෙන්නේ නැත්තේ ඇයි කියලා හොයලා බලලා එහෙම වෙන්නේ නැත්තේ ඇයි කියලා හොයලා බලලා කොහොම හරි ඒ தত্ত্বය සකස් කරගන්න. එතකොට පුළුවන්කම තියෙනවා. එතකොට පැහැදිලිවම පුළුවන්කම තියෙනවා ඊ타මත්ම යහපත් විදිහට ජීවිතය සැලසුම් කරගන්න. මොකද යන්නේ ජීවිත ගමන යහපත් පැත්තට. හැම පැත්තකින්ම Tamanට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි මෙවැනි ව්‍යසනකාරී තත්වයක වුණත් අනවශ්‍ය තැන් වලින් අත මිදෙන්නත් දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලබා ගන්නත් ඒ යහපත් ජීවිතයට පුළුවන් වෙනවා. මොන බාධක ආවත් යහපත්ව ගත කරන ජීවිතයක් Tamanට විශ්වාස නම් මං කාටවත් අනර්ථයක් කරන්නේ නැහැ කියලා. සමහර කෙලෙස් ධර්ම වලින් හානියක් තියෙන්න පුළුවන්, ආහාර ගිජුකම් තියෙන්න පුළුවන්, නින්දට බරගති තියෙන්න පුළුවන්. නමුත් මෛත්‍රිය වර්ධනය කරන කෙනෙකුට ඒ වගේ නිවන් දකින්න බාධා වෙන දේවල් තිබුණත් අනුන්ට හානියක් වෙන දේවල් අපිට පව් සිද්ධ වෙන සියලුම දේ. අද විශේෂයෙන් කර්මපත විදිහට තියෙන සියලුම දේ සිද්ධ වෙන්නේ අනුන්ට හානියක් ඇති වෙන විදිහටයි. ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිත්‍යාචාර, මුසාවාද, පිසුනා වාච, පරුසා වාච, සම්ප්‍රප්පලාප, අවිජ්ජා සහ ව්‍යාපාද කියලා කියන මේ සියලුම දේ සහ මිත්‍යා දෘෂ්ටිය කියලා කියන 10ම ගත්තොත් ඒවා තුලින් අනුන්ට හානියක් වෙනවා. මිත්‍යා දෘෂ්ටියෙන් හැරෙන්නට අනිත් හැම එකක්ම අනුන්ට හානියක් වෙන මට්ටමක තියෙන මිත්‍යා දෘෂ්ටියනොත් එහෙම තමයි ඉතින්. අනුන්ට යහපතක් වෙන්නේ නැහැ. අර මනසෙන් කරන දේවල් වලුත් අනුන්ට පැහැදිලිවම හානියක් නොවුනට Tamanට කර්මපතයන් සිද්ධ වෙනවා. නමුත් අනුන්ට හානියක් වෙන සිතුවිලි වල වර්ධනයක් ඒ තුල තියෙන්න හැකියාවක් තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට අපි අපේ පැත්තෙන් කරගන්න තියෙන දේවල් සිද්ධ කරන්න ගියාම අපිට තියෙන්න ඕනේ ඊ타මත්ම යහපත් ඇතුළාන්ත වර්ධනයක්. ඊටාම යහපත් ඇතුළාන්ත වර්ධනයක් තියනවාද කියලා නිදහසේ ජීවත් වෙන්න පුළුවන් තත්ත්වයක් තියෙනවද කියලා හොයලා බලලා තමන්ට අනාගතයේ හානියක් නොවන හින්දා තමන්ගේ පැත්තෙන් ওই වගේ දියුණු තත්ත්වයක් ඉක්මනින් වර්ධනය කරගන්න පුළුවන් මෛත්‍රී භාවනාව තුළින්. එතකොට අපිට පුළුවන්කම තියෙනවා මේ ලැබිලා තියෙන අවස්ථාව මගහරින්න. පැහැදිලිවම අපි වැඩි දෙනෙක් මෛත්‍රියෙන් වාසය කරනවා නම් ඒක ප්‍රතිපත්තියක් වෙනවා. අනිත් එක බෝ වෙනවා. හැම වෙලෙම මෛත්‍රී සහගතව කතා බහ කරලා ඉන්න එක්කෙනෙක් ඉන්නවා නම් කොතන හරි ඇත්තටම වැඩි දෙනෙක් ඉන්නවා ඒ වගේ තියෙන වටිනාකම් දැනෙන අය. ඊටාම සරපරුස අය ඉන්නවා. එයාලා මෙල්ල කරන්න මෛත්‍රියෙන් ඊ타මත්ම ඉහළින් පුළුවන්කම තියෙනවා. ඊ타ම සරපරුස අය ඉන්නවා. එයාලා මෙල්ල කරගන්න මෛත්‍රිය වර්ධනය කරලා ඊ타මත්ම ඉහළින්ම පුළුවන්කමක් හැකියාවක් තියෙනවා. ඉතින් අන්න ඒ ඉහළින්ම මෛත්‍රිය වර්ධනය කරගන්න හැකියාවක් තියෙනවා නම් එහෙම පුළුවන්කමක් තියෙනවා නම් කොච්චර දෙයක්ද. ඉතින් එහෙම සුවදායකව හැම වෙලෙම සන්තෝෂයෙන් ජීවත් වෙන කෙනෙක් හැම වෙලෙම
සන්තෝෂයෙන් ජීවත් වෙන කෙනෙක් බවට පත්වෙන්න අපි හැම නිමේෂයකම උත්සාහ කරන්න ඕන. හැම නිමේෂයකම උත්සාහ කරන්න ඕනේ. එතකොට ඒ අන් අය කෙරෙහි තියෙන ඒ මෛත්‍රී සහගත සිතුවිල්ල භාවනාවකදී අති ප්‍රබල කරගන්න පුළුවන්. සාමාන්‍ය ජීවිතයේදී තාමත්ම ඉහළ මානසික තත්ත්වයකින් තමන්ට හැම පැත්තකින්ම යහපතක් උදා වෙන ආකාරයට තමන්ගේ කටයුතු සම්පාදනය කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒක හින්දා අපි හරීම යහපත් මිනිසුන් බවට පත්වෙන්න ඕනේ. කතාවෙන් වචනයෙන් අන් අයට දකින්නකොට පවා. අවසාන වශයෙන් මම කියන්නේ මේ පින්නන්ත අයට හරි ලස්සන උපමාවක් තියෙනවා. අපි හැමදාම කතා කරන ධර්මයේ තියෙන උපමාවක්. ඒ තමයි මේ අපේ ලෝකේ ඉන්න මිනිස්සු යහපත් වචන යහපත් ක්‍රියා නැති හින්දා ලෝකයේ තමන් ළඟ ඉන්න සමහරට අම්මගෙන් තාත්තගෙන් පවා කාගෙන්වත් හිත සැනසෙන වදන් නැති හින්දා පීඩාවෙන්ම ඉන්නවා. ඒක හරියට නිකන් අධික පිපාසාවකින් නියගයකට අහු වෙලා ඉන්න තද බල නියගයකට අහු වෙලා ඉන්න කෙනෙක් වගේ. එහෙම තද බලව නියගයකට අහු වෙලා ඉන්න කෙනෙක් අපේ පින්වත්නි යම් විදිහකින් එයාට අවස්ථාවක් ලැබුණොත් එහෙම නියගයකට අහු වෙලා ඉන්න කෙනෙකුට අවස්ථාවක් ලැබුණොත් ලස්සන වතුර තියෙන පිරිසිදු වතුර තියෙන සීතල වතුර තියෙන පොකුණක් හම්බෙලා ඒකෙන් වතුර බීලා ඒකෙන් නාලා ඒ අවට තියෙන ගස් කොළන් යට නිදාගෙන ඉඳලා යන්න පුළුවන්කම ලැබුණොත් අන්න ඒ වගේ කොච්චර සුවදායක තත්ත්වයක් එයා අත්විඳිනවද? නියගයකට අහු වෙලා වගේ දරුණු නියගයකට අහු වෙලා වගේ වාසය කරන මේ ලෝකේ ඉන්න මිනිස්සු යහපත් වචන යහපත් ක්‍රියා යහපත් සිතුවිලි අන් අයගෙන් නොලැබිලා දරුණු නියගයකට අහු වෙලා ඉන්නවා වගේ පීඩාකාරීව ඉරිතැලිලා ඉන්නේ. ඒ වගේ කෙනෙකුට ලස්සන පොකුණක් වෙන්න පුළුවන් නම් කතා කරන හැම තැනකම හැමෝටම ආදරයෙන් මෛත්‍රියෙන් පැහැදිලි මෛත්‍රියකින් යහපතක්ම වේවා කියන හැඟීමෙන් හැම වෙලේම අනේ මේ ඇත්තන්ට යහපතක් වේවා අනේ යහපතක් වේවා යහපතක් වේවා කියන හැඟීම Taman තුළ හැම වෙලේම තියෙනවා නම් කිසිම කායික පීඩාවක් මානසික පීඩාවක් නොවේවා කියලා ඉඳලා හිටලා ඔය කොහේ හරි තැනකට වෙලා ඉඳගෙන හරි නිදා ගන්න ගිය වෙලාවේ හරි නැත්තම් බුද්ධ වන්දනාවට ගිය වෙලාවේ හරි සියලු සත්වයන් දුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා කියන වචන තුන නෙවෙයි මම මේ කියන්නේ. ඊට වැඩි එහා ගිය ප්‍රබල හැඟීමක් සහිතව එහෙම හැඟීමකින් සමන්නාගතව Tamanට හැම වෙලේම ජීවත් වෙන්න පුළුවන් හැකියාවක් වර්ධනය කරගත්තොත් මහා පුදුම ආධ්‍යාත්මික ශක්තියක් තියෙන කෙනෙක් බවට පත් වෙනවා. ඒක අදෘශ්‍යමාන ශක්තියක් නෙවෙයි ඒක දෘශ්‍යමාන ශක්තියක්. ඒක গুপ্ত දෙයක් නෙවෙයි ඒක විවර වෙච්ච දෙයක්. එහෙම කරලා එහෙම ඉඳගෙන අන් අය වෙනුවෙන් ප්‍රාර්ථනාවක් කරොත් ඒ ප්‍රාර්ථනාව සිද්ධ වෙන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩි. මේ පරිසරයට පවා බලපෑමක් කරන්න පුළුවන් තත්ත්වයක් එවැනි පිරිසකට එවැනි පුද්ගලයෙකුට තියෙනවා. ඉතින් ඒකින්ද එවැනි ආධ්‍යාත්මික ශක්තියකින් යුක්තව කටයුතු කරන කෙනෙක් බවට පත් වෙන්න ශක්තිය, ධෛර්යය, වීරය, අදිෂ්ඨානය, වාසනාව, ප්‍රඥාව හැමදෙනාටම ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැමදෙනාටම තෙරුවන් සරණයි.